समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदा धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ධර්ම දානමය පිණිස ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරවා හරිනු ලබන ධර්ම දේශනා රාශිය අතරින් තවත් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය මෙදවච්චියේ පදිංචි KB ජයතිලක මහතා විසින් දායකත්වය දරා තිබෙනවා. මීට වසර 20කට පෙර මිය ගිය අත්තම්මා වන වල්ලි එතනා උපාසිකා මාතාවටත් අත්තප්පා වන පුංචිරාල උපාසක පියාණන්ටත් මීට වසර 4කට පෙර මිය ගිය පියාණන් වන කපුරු බණ්ඩා උපාසක මහතාටත් මීට වසරකට පෙර මිය ගිය සහෝදරිය වන තිලකාවතී උපාසිකාවටත් ඇයගේ සැමියා වන චන්ද්‍රරත්න උපාසක මහතාටත් යන සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. මේ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වීම පිණිසත් වහවහා මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පුණ්‍ය ධර්මය හේතු වේවා. සුජීවත්ව සිටින මෑණියන් වන පේමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවනේ අරියද ස්වාමින් වහන්සේට වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාට වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ පිණිස මේ උතුම් පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ධර්ම දේශනාව සඳහා ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස ධර්ම දේශනාවට මාතෘකාවක් සපයලා තියෙනවා. පටිච්ච සමුප්පාදේ හටගැන්ම හා නිරෝධය ආර්ය න්‍යායට අනුව ගලපන්න කියන කාරණය. මේ ලෝකයේ විශ්වයේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතාවය පටිච්ච සමුප්පාදය තුළින් මේ ලෝකෙට පෙන්වලා දුන්න එකම ශාස්ත්‍රඥ වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒක ආර්ය න්‍යායක්. ආර්ය කියන්නේ ඊ타ත්ම නිවැරදි, උතුම්, ශ්‍රේෂ්ඨ න්‍යාය. ඒ තුළින් පෙන්වන්නේ මේ සම්මුති වශයෙන් පවත්නා වූ, සම්මුති වශයෙන් හඳුනා ගන්නා වූ මේ සත්‍යයේ පැවැත්ම හා නැවැත්ම. පටිච්ච සමුප්පාදයෙන් සත්‍යයේ පැවැත්මත් පෙන්නනවා, නැවැත්මත් පෙන්නනවා. පැවැත්ම කැමති කෙනෙකුට ඉතින් පැවැත්ම ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පැවැත්ම දුකක් කියන කාරණය තේරුම් ගත්තොත් යම් ධර්මතාවයක් මුල් වෙලා යම් ධර්මතාවයක් හට ගැනීම දුකක් කියන කාරණය තේරුම් ගත්තොත් ඒ ප්‍රවෘත්තියේ පැවැත්ම ඒ හටගැන්ම දුකක් කියන කාරණය තේරුම් ගත්තොත් එයාට නිවීමත් මේ තුලම තියෙනවා. ඒ අප්‍රවෘත්තිය පැවැත්ම නෙමෙයි. නොපැවැත්ම.
ඒකත් මේ පටිච්චසමුප්පාද න්‍යාය තුළම තියෙනවා. ඒක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දේශනා කරා. අනුලෝම වශයෙන් පෙන්වන්නේ පැවැත්ම. ඒක තමයි අවිද්‍යාව උපකාර වෙනවා කිව්වේ සංස්කාරවලට. සංස්කාර හේතු වෙනවා ප්‍රතිසන්දි විඥානෙට. ප්‍රතිසන්දි විඥානය හේතු වෙනවා නාම රූප දෙකේ ක්‍රියාවට. නාම රූප දෙකේ ක්‍රියාව හේතු වෙනවා ආයතන හයේ ක්‍රියාවට. ආයතන හයේ ක්‍රියාව හේතු වෙනවා ස්පර්ශයට. ස්පර්ශයේ ක්‍රියාව හේතු වෙනවා විඳීම නැමැති සිත් වලට. විඳීම නැමැති ක්‍රියාවලිය හේතු වෙනවා සිත අලවන්න, ඇලෙන්න. ඒ තෘෂ්ණාව ආරම්භය එතනින්. ආයි නැවත. ඒ ඇලීම හේතු වෙනවා උපාදානයට. කියන්නේ දැඩිව ගැනීම, ග්‍රහණය කර ගැනීම. ඒ උපාදානයේ හේතු වෙනවා කර්ම භවයට. නැවත කර්ම පිළියෙල කර ගැනීම පිණිස. ඒ කර්ම පිළියෙල ගැනීම හේතු වෙනවා තුන් භවයෙන් එකකට. ඒ කර්මයට අනුව තුන් භවය. කාම භව, රූප භව, අරූප භව. ඒ තුල සිද්ධ කරන පහළ වීම. කර්මයේ විපාක දෙන්න පහළ කරන්න ඕනේ. පහළ වීම උපකාර කරනවා. ඒ කියන්නේ ජාතිය උපකාර කරනවා ජරා මරණ වලට. ඒ දෙකත් ආරම්භ වෙනවත් එක්කම ශෝකය. ජරාව තුලත් එන්නේ ශෝකය, මරණය තුල එන්නේ ශෝකය, කනගාටු, හැඬීම, වැළපීම, දුක්ඛ දෝමනස්යන්. මෙන්න මේ ටික යම් කිසි කෙනෙක් පවත්වන්න කැමති නම් මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්න. හැබැයි ඒ තුල තියෙන පැවැත්ම. යමෙකුට මේ පැවැත්ම කියන එක මහා පීඩනයක්, මහා වදයක්, මහා කරදරයක්, මහා දුකක් කියලා යම් වෙලාවක හිතෙනවා නම් එවැනි සිතුවිල්ලක් පහළ වුණොත් එයාට කරන්න වැඩක් තියෙනවා. තමයි මේක ප්‍රතිලෝම වශයෙන්. නැවත අග ඉඳලා මුලට පරීක්ෂා කිරීම. ඒකට මෙන්න මේ ආකාරයට පරීක්ෂා කරන්න ඕනේ. ජරා මරණය කාගේද? නෑ, කාගේවත් නෙමෙයි. මගේද? නෑ. වෙන කෙනෙක්ගේද? නෑ. ඉබේ හට ගන්නවද? නෑ. එහෙනම් තමුණුත් අනුනුත් දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරනවද ජරා මරණ? නෑ. එහෙනම් මොකද්ද? ජරා මරණයට හේතුව ඡාතියයි. ඡාතිය කියන්නේ පහළ වීම, සකස් වීම, හටගැනීම. තර හොඳට කල්පනා කරන්න, හොඳට විමසලා බලන්න මේ ලෝකේ යම් කිසි කෙනෙක් අරූපතල 4 හෝ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 හෝ දිව්‍ය ලෝක 6 හෝ මනුස්ස ලෝකය, නිරය, තිරිසන්, പ്രേත, අසුර කියන 4 අපාය. මෙතන 31ක් තියෙනවා. මේ 31ට සක්වල කියනවා. දැන් මේ 31 තලයේ පහළ නුනොත් කියන්නේ නැවත ප්‍රතිසන්දියක් නැත්තම්, හටගත්තේ නැත්තම්, පහළ වුණේ නැත්තම් ජරා මරණයක් දකින්න පුළුවන්ද? බෑනේ. එයි. ତර මේ දැන් සඳහන් කරපු මේ කිසිම ස්ථානයක නැත්තම්, ඒ කියන්නේ පහළ වීම, සකස් වීම, හටගැන්ම නැත්තම් ජරා මරණ එතනින් අවසන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ජාතිපච්චය ජරා මරණ. ජාතියයි ප්‍රත්‍ය වෙන්නේ ජරා මරණයට. එතකොට ඒ පුච්චර හොයන්න ඕනේ ඊට පස්සේ මේ ජාතියට හේතුව මොකක්ද? ජාතිය තමන් විසින් ඇති කරන දෙයක්ද, අනුන් විසින් ඇති කරන දෙයක්ද? එහෙම නැත්නම් තමනුත් අනුනුත් දෙකොල්ලම එකතු වෙලා ඇති කරන දෙයක්ද? නැත්නම් ඉබේ හට ගන්න දෙයක්ද? ඔය එකක්වත් නෙමෙයි. පහල කරන්න හේතු වෙන්නේ, හටගන්න නැවත ප්‍රතිසන්දියකට හේතු වෙන්නේ භවයයි. අර 31ක් ඒ සක්වල ඒ 31ක් තල බෙදන්න පුළුවන් කාම භව, රූප භව, අරූප භව කියන ඒවා. කාම භව දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, 4 අපායයි. කාම භව. කාම කියන්නේ කැමැති. හැබැයි උනට 4 අපායට නම් අකමැති. ඒ 4ට අකමැති. හැබැයි
ලැබෙනවා අකුසල කර්මවල ප්‍රතිඵල වශයෙන්. ତර රූප භව. රූපාවචර බ්‍රහ්ම ලෝක 15යි තව එකක් තියෙන අසඤ්ඤතලය කියලා. ඒකෙත් රූපයක් විතරක් තියෙන නිසා ඒක රූප භවයට ඇතුළත් කරලා තියෙනවා. තව 16යි. අරූපතල 4යි අරූප භව. තර 16 4යි 20යි. සුගති 7යි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි 27යි සතර අපායයි 31යි. හරි. එතකොට මේ 31ක් තල නැත්තම් 31ක් තල නැත්තම් පහල කරන්න පුළුවන්. එහෙනම් භවපච්චය ජාති. භවයයි ප්‍රත්‍ය වෙන්නේ උපකාර කරන්නේ පහල කරන්න. එතකොට මේ භවවල පහර කරන්න නැවත සකස් කරන්න හේතු වෙන්නේ මොනවද? කර්ම. එයි. කර්මයට අනුරූපවයි ඒ භවයේ පහළවීම. තර භවයේ තුන් භවයයි පහළවීම ජාතියයි. තර ජාතියට හේතුව භවයයි භවයට හේතුව ඒ තුන් භවයට හේතුව කර්ම භවයයි. මේ ලෝකේ යම් කිසි කෙනෙක් කුසල කර්මත් අකුසල කර්මත් හා ධ්‍යාන ඒ අරූපාවචර කුසල කර්මත් කලේ නැත්තම් රූපාවචර කුසල කර්මයක් අයිති වෙන්නේ කුසල කර්මවලට. අරූපාවචර කුසල කර්මය. කාමාවචර කුසල කර්මය. කාමාවචර අකුසල කර්මය. ඒ කාම දුගති. ତර යම් කිසි කෙනෙක් තර කාමාවචර කුසල කර්මයට කිව්වේ පුඤ්ඤාභි සංකාර. පින්. අකුසල කර්මයට කිව්වේ අපුඤ්ඤාභි සංකාර. ධ්‍යාන වලට කිව්වේ ආනිච්ඡාභි සංකාර. හොඳයි මේ තුන් ආකාරයේ සංස්කාරයන්. කියන්නේ කර්ම. මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම. මනෝ කර්ම කිව්වේ මනසින් කරගන්න කර්මවලට. වචී කර්ම කිව්ව වචනයෙන් කරගන්න කර්මවලට. කාය කර්ම කිව්ව කය මූලික වෙලා කරගන්න කර්මවලට. කය මූලික වෙලා කරගන්න කර්ම තුනයි. සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනයන් කරන. වචනයෙන් කරගන්න අකුසල කර්ම 4යි. බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. සිතින් කරගන්න අකුසල කර්ම 3යි. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. හැබැයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන ඒ ධර්මතා තුන සියලු අකුසල ධර්මතාවයන්ට මුල්. ඒ නිසා මේ ධර්මතා තුන අකුසල මූල හැටියට හඳුන්වනවා. ඇත්ත වශයෙන්ම අකුසල මුල්. සියලු අකුසල් වලට හේතු වෙන්නේ ওই ධර්මතා තුනයි. මොකද්ද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඒ අකුසල කර්ම. දැන් මේවා අපි බලන්න ඕනේ අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. ක්‍රියාත්මක වෙනවා. ତොර සිත මූලික වෙලා ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි නිර්මාණය කරනවා. ඒ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි නිසා වචී කර්ම. හා කාය කර්ම. වචී කර්ම හර ධර්මතා 4. බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩ කරන නැති හිස් වචන. කාය කර්ම 3යි. සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනයන් කරන. එහෙනම් ඒ හතටම මූල ධර්ම මූලික ධර්මතාවය තමයි ආසාවයි, තරහවයි, මුලාවයි. ඒ කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මොහයයි. දැන් බලන්න අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. ක්‍රියාත්මක වෙනවා. අහිරංගේ කර්ම. තොට අපුඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර. පින්. තොර පින් සිතුවිලි කාමාවචර මහ කුසල් සිත් 8ක් තියෙනවා. සෝමනස්සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. සෝමනස්සාගත ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛාසාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛාසාගත ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික. ඒ කාමාවචර මහ කුසල් සිත් 8යි. ඒ 8 ඒ සිත් 8 තුලින් සත්‍යයට හදනව භවයක් දිව්‍ය ලෝක 6 හා මනුස්ස ලෝකය.
ඒ 7 සුගති. ඒ කාමාවචර මහ කුසල් සිත් 8. ඒ කාමාවචර මහ කුසල් සිත් 8 උපදවා ගන්න උපකාර කරනවා දානය. සීලය. භාවනා. වැඩිහිටියන්ට සැලකීම, ගරු බුහුමන් දැක්වීම. ධර්ම ශ්‍රවණ, ධර්ම දේශනා. පතිදාන, පත්තානුමෝදන, දිටිචුකම, කර්මය, ඍචු. ඒ නිවැරදි විශ්වාසය, කර්මය හා කර්මඵල කියන මේ ධර්මතාවයන් උපකාර කරන අර කාමාවචර මහ කුසල් සිත් හදන්න. ඒකම කටින පිංකම. ඒ වගේම සාංගික දානය. ඒ වගේම අෂ්ටපරිස්කාර පූජාව. ඒකම වැසිකිලි කැසිකිලි ඉදිකිරීම. දහම් පත්‍රිකා දහම් පොත්පත් මුද්‍රණය කිරීම. වේර විහාරස්ථාන ඉදිකිරීම. කෙත්තතු ඉඩකඩම් පූජා කිරීම. අර කාමාවචර මහ කුසල් සිත් වලට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ උපකාර කරනවා. උදව් වෙනවා. අර පුඤ්ඤාභි සංකාර එහෙම නැත්නම් ඒ පින් පුණ්‍ය ක්‍රියා පුඤ්ඤාභි සංකාර අර කටින පින්කම් ඒ වගේ දහම් පොත්පත් මුද්‍රණය කිරීම ඒ වගේම සාංගික දානය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විසි අෂ්ට පරිස්කාර පූජාව ඒවා පුණ්‍ය ක්‍රියා පුණ්‍ය කර්ම. දැන් බලමු අපි ඒවා කෙරෙන්නේ නැද්ද කියලා. කෙරෙනවා. හැබැයි සෑම දෙයකටම මූලික වෙන්නේ සිත. කාමාවචර කුසල කර්මයට මූලික වෙන්නේ සිත. කාමාවචර අකුසල කර්මයට දුගතියකට හේතු වෙන කර්ම කරන්න මූලික වෙන්නේ සිත. ධ්‍යාන උපදවන්නත් මූලික වෙන්නේ සිත. එහෙනම් සිත සෑම තැනම ප්‍රධානයි. එහෙනම් සිතේ තමයි සිත මූලික වෙලා තමයි කර්ම පිළියෙල වෙන්නේ. ඒක තමයි අපි කියන්නේ සිත හැසිරෙන ආකාරයයි ඊගාව භවය තීරණය කරන්නේ. අන්න යමෙක් පටිච්ච සමුප්පාදයට අනුව නිවැරදි න්‍යාය ආර්ය න්‍යාය තේරුම් ගත්තා. එහෙනම් මේ පුඤ්ඤාභි සංකාරත් අපුඤ්ඤාභි සංකාර හා ආනෙජ්ජාභි සංකාරත් නැත්තම් යම් කිසි කෙනෙකුට අර භව තුනෙන් එකක් පිළියෙල වෙයිද? නැහැ. ඒ භව තුනෙන් එකක් පිළියෙල කරන්න බෑ. භව තුන විශ්වයේ තියෙනවා. ඒවා ක්‍රියාත්මකයි. ඒවා නිට්ටයව නෙමෙයි. ඒවා අනිත්‍යයි. ඒවා විශ්වයේ ක්‍රියාත්මකයි. ඒතර ඒ තැනටපත් වෙන්නේ පත් කරන්නේ සිතේ හැසිරීමයි. සිතේ හැසිරීමට තමයි කර්ම භව කිව්වේ. ඒ නිසා තමයි මේ පටිච්ච සමුප්පාද න්‍යාය තුල තථාගතයන් වහන්සේ පෙන්වන්නේ කර්ම භව උප්පත්ති භවයට ප්‍රත්‍යයයි. කරන්නා ඒ කියන්නේ සිත හැසිරෙන ආකාරය. සිත හැසිරුණා නම් අර කුසල කර්මත් එක්ක ඉතින් අකුසල සිත් 12ක් තියෙනවා. ලෝභ මූල සිත් 8ක්, ද්වේෂ මූල සිත් 2ක් හා මෝහ මූල සිත් 2ක්. ඒ ධර්මයන් මූලික කරගෙන තමයි සියලු අකුසල ධර්ම සිද්ධ කරන්නේ. ඒ කර්මයන්. ඒකනොත් ප්‍රධාන තියෙනවා. 4ක්. මෝහය, අහිරික, අනෝතප්ප, උද්ධච්ච. ඒ අකුසල ධර්ම වලට සාධාරණ. එහෙනම් යම් කිසි කෙනෙක් මේ කර්ම වලට සිත තුළ ඉඩ දුන්නොත් කර්ම පිළියෙල වෙන්න, කර්ම සකස් වෙන්න, ඒ කියන්නේ සිතේ හැසිරීම. එතකොට ඒ සිතේ හැසිරීමට ඉඩ දුන්නොත් එයා නියත වශයෙන් අර තුන් භවයෙන් එකක් බලාපොරොත්තු වෙන්න වෙනවා. තුන් භවයෙන් එකකටපත් වුණොත් ඒ තුන් භවයෙන් එක ක්‍රියාත්මක වෙන්නේ අර කර්මයට අනුරූපව. එතකොට පහල කරනවා ඡාති. ජාතිපච්චා ජරා මරණ. එහෙනම් ඒකට කැමති වෙන්න ඕනි. මොකටද? ජරා මරණ වලට. ජරා මරණ වලට හේතුව ඡාතියයි, ජාතියට හේතුව භවයයි, තුන් භවයයි, තුන් භවයට හේතුව කර්ම භවයයි. හොඳයි හේතු අයින් කළොත් දැන් කර්ම අයින් කරන අපි. කර්ම කරන්නේ පුඤ්ඤාභි සංකාරත් නැහැ, අපුඤ්ඤාභි සංකාරත් නැහැ, ධානත් නැහැ. ආනිජ්ජාභි සංකාරත් නැහැ. හේතු අයින් කළොත්
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙකුට මේ හේතු අයින් කරන්න පුළුවන් නම් එයා ඵල නිරෝධයක්. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක් එයා දකිනවා. ඒ දකින්නේ නිවන. මතු හටගන්න තියෙන දේක නිරෝධයක්. දැන් හටගෙන තියෙන ඒවේ තියෙන ක්‍රියාත්මක භාවයක්. ඒ ධර්මතාවල තියෙන ක්‍රියාකාරීත්වය. ඒ පෙර සංසාරේ හේතු හදාගත්ත නිසා පෙර භවවල හේතු හදාගෙන ඒකේ ප්‍රතිඵල තමයි වර්තමාන භවයේ භුක්ති විඳින්නේ. එහෙනම් අපට කරන්න තියෙන්නේ වර්තමාන භවයේ අපි මතු උපදින්න තියෙන දේක නිරෝධයක් අවසානයක්. එහෙනම් හේතු අයින් කරන්න ඕනේ. එහෙනම් කර්ම පුඤ්ඤාභිසංකාර අනිච්චාභිසංකාර මේ සියලු කර්මයන්ගෙන් සිත නිදහස් කරගන්න ඕනේ. සියලු කර්මයන්ගෙන් සිත අයින් කරගන්න ඕනේ. ඒ සියලු කර්මයන්ගෙන් සිත අයින් කළොත් කර්මස්ය අන්න කර්මස්ය. එහෙනම් කර්ම කරන්නේ තර කර්ම වලට සිත තුළ සිත මූලික වෙලා වචී කර්ම කාය කර්ම ආදී මේ කර්ම වලට ඉඩ දීලා තින්නේ. ඒ කර්ම ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා තියෙන්නේ උපාදානය නිසා. ඒ උපාදානයෙන් නිසා තමයි භවය. ඒ භවයෙන් පළමුවෙන් කර්ම භවය, දෙවනුවට උපපති භවය. මේ දෙකම භව නිසා තමයි උපාදාන පත්‍ය භව. ඒතර උපාදානය කියන්නේ මොකක්ද? උපාදානය නැත්තම් උපාදානය කියන්නේ දැඩිව ගන්නවා, ග්‍රහණය කර ගන්නවා, තදින් අල්ල ගන්නවා. අල්ලගන්නේ මනසින්. අතින් අල්ලන් ඉන්නේ මේ ලෝකෙ කිසි දෙයක්. අල්ලගන්නේ මනසින්. ඒ අල්ලගන්නේ මොනවද? බලමු අපි ඒව අල්ලගෙනද නැද්ද කියලා මනසින්. ඔව් මනසින් අල්ලගෙන තියෙනවා. මොනවද? කැමති දේවල්. ඒ තමයි කාම වස්තු. කාම උපාදාන. කාම කියන්නේ කැමති. වස්තු අපි එදිනෙදා පරිහරණය කරන ඒවාට කියව වස්තු කියලා. ආසාවෙන් පරිහරණය කරන ඒවාට වස්තු කියවා. මොනවාද ආසාවෙන් පරිහරණය කරන කාම වස්තු? කාම උපාදාන. ඒ තමයි නිවස්. තම තමන්ට සුඛෝපභෝගීව ඉන්ද හදාගත්ත නිවස අපි කැමති වස්තුවක්. ඒක අපි මනසින් අල්ලගෙන ඉන්නේ. මනසින් ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒ අනුව තමයි ඒක තමන්ගේ අයිතියට පවරගෙන තියෙන්නේ. දෙමව්පියන්ට කියලා හෝ බලෙන් හෝ එහෙම නැත්නම් මුදල් දීලා හෝ තමන්ගේ නමට අරගෙන පවරගෙන තියෙන්නේ ඒක කැමති වස්තුවක්, ඒක කාම වස්තුවක්. ඒක උපාදානය නිසා. ඒක මනසින් ග්‍රහණය කරගත්තා. ඒක මගේ. ඒක මට අයිති. ඒතර මේ හේතුව නිසා තමයි කර්ම කරන්නේ. කාම උපාදාන. ගෙවල් දොර. යාන වාහන. ඒවා ප්‍රිය කරනවා. ඒවට ඇලුම් කරනවා. ඒවට කැමති. ඒක කාම වස්තුවක්. කාම උපාදාන. ඉඩකඩම්. ඒ ඉඩම් කඩම් තියනවාද යම් ප්‍රමාණයක්, ඒ ප්‍රමාණයටම ප්‍රියයි. ඔක්කොම ප්‍රියයි. ආස කරන, ඇලුම් කරනවා. ඉඩකඩම්, මිල මුදල්. ඒවටත් ප්‍රියයි. ඇලුම් කරනවා, ආස කරනවා. දැන් බලන්න මනසින් ග්‍රහණය කරගෙන නැද්ද කියලා. උපාදාන කරගෙන නැද්ද? තදින් අල්ලගෙන නැද්ද? රන් රිදී මුතු මැණික් එහෙම තියෙනවනම් දේවත් මනසින් ග්‍රහණය කරගෙන නැද්ද? තියෙනවා. තමන්ගේ කියලා අයිති කරගෙන නැද්ද? මිල දීලා හරි කාගේ හරි පරිත්‍යාගයන් තුලින් හරි තමන් සතු කරගෙන නැද්ද? තියෙනවා. ඒතර ඒ තුල සිත ඇලිලා ඒ සිත ග්‍රහණය කරගෙන ඒ ද්‍රව්‍යයන් කෙරේ කාම උපාදාන. අඹදරු මගේ, දුව මගේ, පුතා මගේ, මොනපුරා මගේ, මිනිපිරියත් මගේ. දැන් මේ ආදි වශයෙන් මනසින් ග්‍රහණය කරගෙන නැත්, අල්ලගෙන නැත්.
ඒවට කිව්වේ කාම වස්තු කියලා. කැමැති වස්තුවේ. ඒ වස්තු වලට කැමැති වෙන්නේ එක හේතුවක් නිසා. ඒ හේතුව තමයි ඒ වස්තුන් පිළිබඳව නැවත නැවත හිතලා කල්පනා කරලා විමසලා සොයා බලලා සිතේ ආස්වාදයක් හෙවත් සතුටක් හෙවත් සොම්නසක් ඇති කරගන්න පුළුවන්. ඒ වස්තු රැස් කරගෙන තියෙන තරමටම එකතු කරගෙන ගොඩ ගහගෙන ඉන්න තරමටම සතුටක් ආස්වාදයක් සොම්නසක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. අන්නේ අවශ්‍යතාවයෙන් නිසා තමයි අර වස්තු වලට ප්‍රිය කරන්නේ, ඇලුම් කරන්නේ. ඒතර මනසින් ග්‍රහණය කරගෙන ඉන්නවා මේ දෙකම. මොකද්ද? වස්තුකාම හා අර සිතුවිලි වලට කාම කියන්නේ කැමැති. ඒ සිතුවිලි වලට කැමැත්තට කිව්වා ක්ලේශකාම. ඒ වස්තු වලට තියෙන කැමැත්තට කිව්වා වස්තුකාම. ඒ කාම උපාදානයි. ඒ කාම උපාදානයි. කැමැති. උපාදානය කියන්නේ ග්‍රහණය කරගත්තා. කාම උපාදාන. භව උපාදාන. දැන් මේවා ඊගාව භවයට. දැන් වයසට යනකොට කල්පනා කරනවා අනේ ඊගාව භවයේත් මට මේ වගේම සම්පත් ලැබෙනවනම් මේ වගේම දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබෙනවනම් සියලු සම්පත්. එතකොට ඒව ලබන්න නම් දැන් ඇහෙනවනේ නිරන්තරයෙන් පින් කරන්න ඕන කියලා. ඒ අනුව පින් කරනවා. ඒතර පින් කරන්නේ මනසේ උපාදානයක් ඇතිව. ඒකට කිව්වා භව උපාදාන. භවයේ උපාදාන කරගෙන පින්කම් කරනවා. මොකද දන්නවා ඒ කරගත්ත පින්වල ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ කියලා. ඒක ලෝකයේ දිහා බලලා යම් ආකාරයකට තේරුම් ගන්න තියෙනවා. ඒකට කියන කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා කියනවා. ඉතින් ලෝකයා විඳින සැප සුඛ සෝමනස්යන් දිහා බලලා ඒ වගේම අනන්ත අප්‍රමාණ අය දුක්ඛ දෝමනස්යන් විඳින ආකාරයත් බලලා දැකලා එයා යම් ආකාරයකට තේරුම් ගන්නවා අර සැප සෝමනස්ස. කායික සැප හා මානසික සතුට විඳින්නේ මිනිස්සු පින් කරලා. අර කායික දුක් මානසික දොම්නස් විඳින්නේ මිනිස්සු පව් කරලා. දැන් එහෙම හිතනවා, කල්පනා කරනවා. මේක හරියටම අවබෝධයක් නැහැ. එහෙම කල්පනා කරලා එතකොට ඊගාව භවයටත් දැන් වර්තමානයේ ලැබිලා තියෙන පෙර භවයේ වල කරගත්ත පින්වල ප්‍රතිඵල. ඒ කියන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. දැන් ඒතර ඒ ජීවිතේ ඊගාව භවයේ ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා. ආයි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා. ඒකට කිව්වා භව උපාදාන. දැන් දිට්ඨි උපාදාන. දිට්ඨි කියන්නේ වැරදි දැකීම. වැරදි දැකීම නම් සාස්වත දිට්ඨිය වැරදි දර්ශනයක්. උච්ඡේද දිට්ඨිය වැරදි දර්ශනයක්. නාස්තික දිට්ඨිය වැරදි දර්ශනයක්. අහේතුක දිට්ඨිය වැරදි දර්ශනයක්. මේවා වැරදි දර්ශන. එහෙනම් නිවැරදි දර්ශනය මොකක්ද? නිවැරදි දර්ශනය මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්වලා දෙනවා. මේ පටිච්ච සමුප්පාදය අවබෝධය තුළම නිවැරදි දර්ශනයට පත් කරන මනස. ඒ නිවැරදි දර්ශනයට කිව්වේ සම්මා දිට්ඨිය කියලා. මේ පටිච්ච සමුප්පාදය මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නුවණින් මෙනෙහි කරනවා නම්, කල්පනා කරනවා නම්, විතර්ක විචාර ඒ අනුව සිත විසිරවනවා නම් ඒ දකින්නේ පරම සත්‍යයි. ඒ පරම සත්‍යය දකින්නේ පටිච්චසමුප්පාදයට අනුව. එතකොට දිට්ඨි නෑ. පරම සත්‍යය දකින්නවා කියන්නේ සම්මා දිට්ඨි. ඒ තාක්කල් මේ පටිච්ච සමුප්පාදය නිවැරදිව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැකලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන යම්කිසි කෙනෙක් ඒ මග අනුව යනවා නම් එයා නිවැරදිව සම්මා දිට්ඨියට ආපු කෙනෙක්. නිවැරදිව කල්පනා කරපු කෙනෙක්. සම්මා සංකප්පය. ඒ සඳහා නිවැරදිව සිත මෙහෙව්වා සිහියෙන් යුක්තව ඒක සම්මා සතියයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න ගස්ස උත්සාහය සම්මා වායාමයයි. නිවැරදි වෑයමයි. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න ගත්ත උත්සාහය නිවැරදිව සම්මා වායාමයයි.
මේක ලෝකෝත්තර සම්මා වායාම. ඒතර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සති, සම්මා වායාම කියන ධර්මතාවයන් ඉතිරි ධර්මයන් සම්පූර්ණ කරනවා. ඒ මොනවාද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සමාධි. මෙන්න මේ ධර්මයන් සම්පූර්ණ කරනවා. ඒ සම්පූර්ණ කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න නම් එයා එහෙනම් දිට්ඨි උපාදානය නියත වශයෙන්ම අයින් කරගන්න ඕනේ, අයින් වෙන්න ඕනේ. එතකොට පටිච්චසමුප්පාදයේ නිවැරදිව පෙන්වලා දීපු ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. මේ ධර්මය අවබෝධ වෙන්න, වැටහෙන්න තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. ඒ ධර්මය අවබෝධ වෙන්න දකින්නේ නිවැරදි ක්‍රියාව, නිවැරදි සත්‍ය, පරම සත්‍යයි. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ආර්ය සත්‍යයි, ආර්ය න්‍යායයි. ඒ දේශනා කරන, ඒක එලිපෙහෙලි කරන, ඒ මාර්ගය විවෘත කරන්නේ මහා සංඝරත්නය. සංඝරත්නය කෙරේ පහදිනවා. පටිච්චසමුප්පාද අවබෝධය තුළ, ධර්මය තුළ පහදිනවා. තොර මේ තරම් ශ්‍රේෂ්ඨ උතුම් නිවැරදි ධර්මයක් පෙන්වලා දුණු ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. තුනුරුවන් කෙරේ අචල විශ්වාසයක් එන්නේ. නොසෙල්වෙන විශ්වාසයක්. චල නෙමෙයි, නොසෙල්වෙන අචල විශ්වාසය. අචල කියන්නේ නොසෙල්වෙන, චල කියන්නේ හෙලවෙන. හෙලවුනොත් තුනුරුවන්ගෙන් බාහිරට යනවා. වෙන වෙන දිට්ටි, වෙන වෙන දර්ශන, වෙන වෙන මතවලට ගිහිල්ලා හොයනවා සැනසෙල්ල. කවදාවත් ලැබෙන්නේ නැහැ. එයි. උපාදානය නැත්තම්, මනසින් දැඩිව ග්‍රහණය කරගෙන නැත්තම් කර්ම කරන්නේ නැහැ. කර්ම කරන්නේ නැත්තම් උප්පත්ති භවයක් නැහැ. උප්පත්ති භවයක් නැත්තම් පහළ කිරීමක්, જાතියක් නැහැ. જાතියක් නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti සදහටම අවසන්. එවැනි ධර්මයක් ලෝකේ වෙන කොහොවත් නැහැ. එවැනි පෙන්නලා දීමක් ලෝකේ වෙන කොහොවත් නැහැ දර්ශනයක. කිසිම ආගමක, දර්ශනයක, මතයක මේ සියලු දුක් වලින් සදහටම ගැලවීමක් පෙන්නලා දෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා. කැමැතිනම් පැවැත්ම ගන්න පුළුවන්. මේ දුක් වලින් සදහටම මිදෙන්න ඕන නම් මේ හේතු අයින් කරන්න. එහෙනම් උපාදානය හේතු කර්ම භවයට. ඒතර කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. අන්තවාද කියලා කියන්නේ මම මගේ කියලා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක වැරදි සිතුවිල්ලක්. මම කියන සිතුවිල්ල වැරදි සිතුවිල්ලක්. ඒ තුළ තමයි මේ උපාදානෙ එන්නේ. ඒතොර ඒකට කියන්නේ අන්තවාද උපාදාන. මම කියලා ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා මහණෙනි මේ මම කියන්නේ කාටද? මම කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම කෙනෙක් නැහැ. මමත්වයෙන් මනස සම්පූර්ණ අයින් කරගන්න ඕනි. එයි මම කියන්නේ පුච්චලයකට, කෙනෙකුට. තමා කියන වචනයත් පාවිච්චි කරනවා. මගේ කියන වචනයත් පාවිච්චි කරනවා. මට අයිති කියන වචනයත් පාවිච්චි කරනවා. මම මගේ මට අයිති. Taman. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිතුවිලි වැරදි. ඔය සිතුවිලි වැරදි. එහෙනම් ඒක කොහොමද අපි නිවැරදි කරගන්නේ? නිවැරදි කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න. ඒ තුල හොයන්නකො මම ඉන්නවද කියලා. දැන් අපි ගමු ශාලාවක්. ද ශාලාවක තියෙනවා ලී තියෙනවා. වහලේ උළු තියෙනවා. එතකොට සිමෙන්ති තියෙනවා, යකඩ තියෙනවා, වතුර තියෙනවා, හුණු බදාම තියෙනවා. ඒතර සියල්ල එකතු වෙච්ච තැනනේ ගොඩනැගිල්ල ශාලාව. ඒ සියලු දේවල් වෙන් කළා තනින් තන ඔක්කොම ගලවලා තනින් තන විසිරෝලා දැම්මොත් ශාලාව කියන නාමයට මොකද වෙන්නේ? ශාලාව කියන නමට ශාලාවක් නැහැ.
එහෙනම් ඒ ද්‍රව්‍ය වල එකතුවක්. ඒ කොටස් වල එකතුවක්. මොනවද? ගල් එකතු වෙලා තියෙනවා, වැලි එකතු වෙලා තියෙනවා, සිමෙන්ති එකතු වෙලා තියෙනවා, යකඩ එකතු වෙලා තියෙනවා, හුණු එකතු වෙලා තියෙනවා, තීන්ත එකතු වෙලා තියෙනවා, ලී එකතු වෙලා තියෙනවා, උළු එකතු වෙලා තියෙනවා. මේ සියල්ල එකතු වෙච්ච තැන ශාලාවක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මම කියන එක අයින් කරගන්න නම් මේක බින්දින්න. වෙන් කරන්න. වෙන් කරන්නේ මොකක්ද? කෙස් වශයෙන් වෙන් කරන්නකො. ලොම් වශයෙන් වෙන් කරන්න. මේ ශරීරයේ මේ සෑම කොටසක්ම අනිත් කොටසට වඩා වෙනස්. වෙනස් කොටස් 32ක් තියෙනවා. වෙනස් වූ කොටස් 32ක්. එතකොට අර ශාලාවේ අර වැලි ගල් සිමෙන්ති යකඩ හුණු ලී එන තීන්ත ඒ සියලු දේවල් එකතු වෙච්ච තැන ශාලාව ඒ සියලු දේවල් ගලවලා සීසීකට දැම්මට පස්සේ ඒකට ශාලාවක් කියන්න බෑ. ශාලාව කියන සම්මුති නාමය එතනින් අයින් වෙනවා, අවසන් වෙනවා. එහෙනම් මම කියන මේ සම්මුති නාමය අයින් වෙන්න නම්, අයින් කරගන්න නම් අන්තවාද උපාදාන කියන්නේ මම කියලා ගන්න සිතුවිල්ලට. එතකොට මේ 32කට වෙන් කරන්නකො ගොඩවල් 32ක් හදන්න පුළුවන්. මේ වකුගඩුව, මේ අක්මාව, මේ පෙනහළු, මේ ඇටකැබලි, මේ හෘද වස්තුව, මේ ගලනාලය, මේ ශ්වාසනාලය, මේ බොක්කු, මේ බඩවැල්, මේ කෙල, මේ සෙම, මේ සොටු, මේ කඳුළු, මේ දහඩිය, මේ ලේ, මේ සැරව. ඒ ආදි වශයෙන් ඔක්කොම වෙන් කරන්න. දැන් වෙන් කරලා සීසීකට දාන්නකො ගලවලා මනසින් ගලවලා දාන්න සීසීකට. දැන් හොයන්නකො මම. දැන් මේ සියලු කොටස් ටික ඒකරාශී කරලා එකට එකතු කරලා පෙන්නනවා. එතකොට නැති දෙයක් නේද ඇති දෙයක් හැටියට පෙන්වන්නේ. ඒ නැති දෙයක් ඇති දෙයක් හැටියට යමෙක් දකිනවා නම් ඒක අන්තවාද උපාදානයි. මම කියලා ගන්නවා. අර කොටස් 32ක් හැටියට දකින්නේ නැතුව කොටස් 32 එකතුවට මම කියලා ගත්තා. හරි මේ මම ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අන්තවාද උපාදාන. ඒක මනසින් ග්‍රහණය කරගෙන මම කියලා. නෑ රූපස්කන්ධය බෙදලා වෙන් කළා බලපුවාම මමත් එමෙදිනවා. වේදනාවට මම කියන්න බෑ. ඇයි? දැන් අර කොටස් වලට වෙන් කරපුවාම පුජ්‍යලයක් හම්බෙන්නේ නැති බව හොඳටම දැర్శණය වුණා නම් විඳින්නේ කවුද? දැන් විඳින්න කෙනෙක් ඉන්නවද එතකොට? නෑනේ. එහෙනම් වේදනාවට හේතු හොයාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාව නැමැති වින්දනය නැමැති සිතුවිල්ල හදන්නේ ස්පර්ශ ප්‍රත්‍යය. ස්පර්ශය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. වේදනාව කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඒක සිතුවිල්ලක් විතරයි. සංඥාව කියන්නේ පුච්චලයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. සිතුවිල්ලක් විතරයි. ඒකට ප්‍රත්‍ය එතකොට මම කියන්න බෑ. සංඥාව මම බෑ කියන්න බෑ. වැරදි. හරි. සංඥා රාශියක් තියෙනවා. ඒකට මම කියන්නත් බෑ. වේදනාවට මම කියන්න බෑ. වේදනා රාශියක් තියෙනවා. විඳීම් 108ක් තියෙනවා. එහෙනම් සංඥාවට මම කියන්න බෑ. සංඥාවත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ රූප සංඥා. රූප ස්පර්ශ වීමෙන් හටගන්නේ හඳුනාගන්නේ සංඥාවෙන්. ශබ්ද ස්පර්ශ වීමෙන් ශබ්ද හඳුනා ගන්නවා. එහෙනම් එතන පුච්චලයක් නෙමෙයි. ගන්ධ සුවඳ ස්පර්ශ වීමෙන් ගන්ධ සංඥා. පුච්චලයක් නෙමෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන්. රස ස්පර්ශ වීමෙන් හඳුනා ගන්නවා රස සංඥා. පුච්චලයක් නෙමෙයි. ස්පර්ශය කියන්නේ පුච්චලයක් නෙමෙයි. නාම ධර්මයක් විතරයි. හඳුනා ගැනීම සිත නාම ධර්මයක් විතරයි. කාය සංපස්ස ඒතොට ස්පර්ශය නිසා හඳුනා ගන්න. පොට්ටබ්බ සංඥා. පාස පිළිබඳව හඳුනා. රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා අරමුණ හඳුනා ගන්න. දැන් හඳුනා ගන්න පුච්චලයක් නෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න සිතුවිල්ලක් විතරයි. අන්නේ අන්තවාද උපාදානෙ බිඳින මම මගේ කියන ස්වභාවය ඒක දිට්ඨියක්. එහෙනම් මේ දිට්ඨියෙන් සිත අයින් කරගන්න ඕනේ. අන්තවාද උපාදාන. මම කියන්නත් බෑ මගේ කියන්නත් බෑ. සංඥා 6යි. සංචේතන 6යි.
ඒතර සංචේතන. චේතනා කියන්නේ කර්ම වලට, ඒවත් සංස්කාර වලට. චේතනා. ඒතර කර්ම හදන්නේ තමුන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැහැ. ඇස මූලික වෙලා හැදෙන කර්ම ටිකක් තියෙනවා. ඒකට මූලික වෙන්නේ ඇස. ඒකට බාහිර රූපයක් ගන්නවා. දෙක නිසා සිතක් හදනවා. තින්නම් සංගති පස්සෝ කරුණු තුන එකතු කරන ස්පර්ශය. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. අන්න චේතනාව කර්මයක් සකස් වෙන ආකාරය. ඒතර පුච්චලයේද කර්ම හදන්නේ? පුජ්‍යලයේද කර්ම කරන්නේ? පුජ්‍යලයේකටද කර්ම විපාක දෙන්නේ? එකක්වත් නැහැ. අන්තවාද උපාදාන. මම මගේ. මම කරන්නේ. වැරදියේ දිට්ඨිය. සෝත සම්පස්සජා චේතන. කන මූලික වෙන්නේ. බාහිර ශබ්දයක් ගන්න. දෙක නිසා හදනවා සිතක්. කර්ණොතන එකතු කරන ස්පර්ශය. ස්පර්ශය නිසා බලවත් වෙනවා. ඒතර බලවත් වෙනවා කියන්නේ කර්ම හේවත් චේතනා. ඒතර තමුන් කරනවද? අනුන් කරනවද? තමුණුත් අනුණුත් දෙගොල්ල එකතු වෙලා කරනවද? ඉබේ හට ගන්නවද? නෑ. ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ. ඒ ස්පර්ශයට මූලික වෙනවා ඉන්ද්‍රියන් ධර්මතා ටික. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මනෝ සම්පස්සජා චේතනා. මනස මූලික වෙලා කර්ම කරනවා. හැබැයි කරන කෙනෙක් නේ. කර්ම හට ගන්න. කර්ම නැමැති සිතුවිලි හට ගන්නවා. ତොර සිතේ හැසිරීමයි අපි ඉස්සෙල්ලා කිව්වා කර්ම ගැන. ස්පර්ශ ප්‍රත්‍ය. විඥානය මම කියන්න බෑ. ඒ විඥාන රාශියක් තියෙනවානේ. ඉතින් කොහොමද මම කියන්නේ? ඇසයි රූපයයි නිසා හැදෙන විඥානේ මමද? නෑනේ. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. කනයි ශබ්දයයි නිසා හැදෙන විඥානේ මමද? නෑ. නාසයයි ගන්ධයයි නිසා හැදෙන විඥානේ ගඳ සුවඳ දැන ගැනීමේ සිත මමද? නෑ. ඒ ධර්මතා දෙකක එකතුවක්. ඒ ධර්මතා දෙක එකතුව හැදුවා තව එකක්. දිවයි රසයයි නිසා ජීව විඥානය. එතකොට දැන් මමද ඒ විඥානය? නෑ. කයයි පහසයි නිසා විඥානය, කාය විඥානය. මනසයි අරමුණුයි නිසා විඥානය, මනෝ විඥානය. එනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒතර විඥානය මම වැරදි. අනන්තවාද උපාදාන. දැන් මම කියලා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බෙදලා බලන්නකො. විඥානය මොන ප්‍රත්‍යෙන්ද? නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය. නාම රූප පච්ච විඥාන. නාම රූප දෙකයි ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට. අන්න දැක්ක අන්තවාද උපාදාන. ඒතර උපාදාන ටික අයින් කරා. මනසින්. මේ කියන්නේ නිදහස් වෙන්න. නිවනට. ආර්ය න්‍යාය. නිවැරදි ගැලපීම. ආර්ය න්‍යාය. පැවැත්ම පෙන්වනවා නැවැත්මක් පෙන්වනවා. එහෙනම් නැවැත්ම හොඳද පැවැත්ම හොඳද? හොඳ එක තීරණය කර ගැනීම Taman සතු කාර්යයක්. තේරුම් ගත්තා සසරෙන් නික්ම යනවා. තුන් භවයෙන් නිදහස් වෙනවා. දුකෙන් ගැලවෙනවා. තේරුම් ගත්තා. නොතේරෙන තාක්කල් සසර ඇවිදිනවා. ඒ ඇවිදින සසරේ තිරිසන් ලෝකයට වැටෙනවා. പ്രേත ලෝකයට උරුමකම් කියනවා. නිරයට වැටෙනවා. ඒ දුක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකක පැවැත්මක් තියෙන. එන උපාදානය කවුරු හරි කරන එකක්ද? නෑ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ඇලෙන සිත. ඇලෙන සිත. ඒතොර ඇලෙන සිත නිසා තමයි ග්‍රහණය කරගන්නේ. තදින් අල්ලගන්නේ. සිත ඇලුනා නම් යම් තැනක එතන සිතින් ග්‍රහණය කරගන්න. මනසින් දැඩිව ග්‍රහණයට ගන්නවා. දැන් ඇලෙන්නේ කොහෙද? ඇසට ඇලෙනවනේ. තමන්ගේ ඇසට තමන් ප්‍රිය නැද්ද? ප්‍රියයි. එහෙනම් සිත එතන ඇලිලා. තණ්හාපච්ච උපාදාන. ඇලෙන සිතට කිව්වේ තණ්හාව. ඇසට කැමති, රූපයටත් කැමති, ඇසට තියෙන ප්‍රිය ස්වභාවය, බාහිර රූපයට තියෙන ප්‍රිය ස්වභාවය. රූප තණ්හා. එහෙන් රූප බලන්න පුළුවන්.
රූපයට තියෙන ආසාව. ඇහැක් නැත්තම් රූපයට ආස කරන්නේ නැහැ. ඇහැක් තියෙන හින්දානේ රූපයට ආස කරන්නේ. එහෙනම් බාහිර රූපයට නෙමෙයි වැඩියෙන් ආස ඇසට. නැති කරගන්න ඕනේ ඇසේ තියෙන ඇල්ම. බාහිර රූපය ඇල්ම නෙමෙයි. බාහිර රූප ලෝකේ හැමදාම තියෙනවා. ඇස ඇති වෙනව නැති වෙනව. බාහිර රූපත් ඇති වෙනව නැති වෙනව. හැබැයි නිදහස් වෙන්න ඕනේ ඇසෙන්. බාහිර රූපෙන් නෙමෙයි. ඇසෙන් නිදහස් වුණොත් අපි දුකෙන් නිදහස් වෙනවා. එයි ඇසයිති දුකට නිසා. ඒ ඇස පවතින්නේ දුකක පැවැත්මක්. එයි ඒකේ තියෙන ජාතියක් තියෙනවා, ජරාවක් තියෙනවා, ව්‍යාධියක් තියෙනවා, බිදීලා අවසන් වීමක් තියෙනවා. ඇස නිසා ශෝකයක් තියෙනවා, කනගාටුවක්, හැඬීමක්, දුක්ඛ දෝමනස්ය. ඇස නිසා හට ගන්නවා. එහෙනම් ඇස දුකටයි එකක්. එහෙනම් ඇසේ ඇල්ම නැති කරගන්න ඕනේ. ඒ ඇලීමට කිව්ව තණ්හා කියලා. තණ්හාව ප්‍රත්‍යය උපාදානෙට. තණ්හාව ප්‍රත්‍යය උපාදානෙට. ඇලුන්නේ නැත්තම් තදින් ගන්නෑ. ඇලුනද තදින් ගත්තා. ඇලෙන්නේ ඇයි? අනවබෝධය නිසා. ඇහැ පිළිබඳව දන්නේ. ඇස අවබෝධ කරලා නැහැ. ඇස තේරුම් අරන්නේ වටහාගෙන නැහැ. මොකද්ද මේ කියන්නේ? ඒ මස් ගුලිය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැහැ. ඒ නිසා ඇස මගේ කියලා ගන්නවා. මගේ කියලා ගැනීම තුළ ඇලෙනවා. ඇලෙනවා නම් උපාදානය. තණ්හාපච්ච උපාදාන. කනට ප්‍රියයි. සිත ඇලිලා. ඒ කනට ප්‍රිය කරන්නේ. එකෙන් හොඳ මිහිරි හඬ අහන්න පුළුවන්. ශබ්ද හොඳ ශබ්ද සම්බන්ධ කරගෙන හොඳ ආස්වාදයක් විඳින්න පුළුවන්. ඒ නිසා කනට ප්‍රියයි. කනට නෙමෙයි ප්‍රිය අර සතර මහා ධාතුන්ට. ඒකත් තේරුම් ගන්න. නාසයට ප්‍රියයි. දිවටත් ප්‍රියයි. කයටත් ප්‍රියයි. මනසටත් ප්‍රියයි. දැන් මේවට ප්‍රිය නැද්ද? ප්‍රියයි. තර බාහිර ශබ්දයට ප්‍රියයි. බාහිර ගන්ධයට ප්‍රියයි. බාහිර රසයට ප්‍රියයි. බාහිර පහසට ප්‍රියයි. බාහිර අරමුණු වලට ප්‍රියයි. සිත ඇලිලා. සිත ඇලිලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව ප්‍රත්‍යය උපාදානෙට. ඇලෙන සිතයි තදින් ගන්නෙ. නොඇලුනොත් ගැනීමක් නෑ තදින්. ඒ නිසා තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. උපාදාන්නේ අවසන් කරන්න නම් තෘෂ්ණාව අවසන් කරන්න. ඇලෙන සිත අයින් කරන්න. ඇලෙන සිත නිකන් අයින් කරන්න බෑ. නිවැරදි අවබෝධය තුළ ඇලෙන සිත අයින් වෙයි. නැතුව අයින් වෙන්නේ කවදාවත්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ඇස අවබෝධ කළා. ඇසේ හේතු අවබෝධ කළා. ඒ හේතු නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒ අනුව ඇස අයිති දුකට දුකෙන් මිදුණා. කන අවබෝධ කළා. කනේ හේතු අවබෝධ කළා. දැන් මේ කියන්නේ රූපය. කන අයිති රූපයටනේ. ඒතකොට රූපය අවබෝධ කළේ. රූපේ හේතු අවබෝධ කළා. ඒ හේතු නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒ කියන්නේ ඇලෙන සිත අයින් කරා. රූපය අවබෝධ කළා ක්‍රියාවක් හැටියට දැක්කා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒක නිවැරදිව දැක්කා. හේතු දැක්ක ඇලෙන සිතයි. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය වුණේ ඇලෙන සිතයි. එතකොට ඇලෙන සිත අයින් කළා. ඒ කියන්නේ තෘෂ්ණාව අයින් කළා. ඒ නිරෝධයවත් නිවනයි. ඒකට මාර්ගය දැක්කා. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිවෙත ප්‍රතිපදා පෙන්නලා දුන්න ලෝකයට. එහෙනම් ඇලෙන සිත අයින් කරන්න. ඇලෙන සිත අයින් කරන්න නම් විඳින සිත අයින් කරන්න ඕනේ. නැතු ඇලෙන සිත අයින් කරන්න බෑනේ. විඳින සිත අයින් කරන්න ඕනේ. විඳීමයි ප්‍රත්‍ය ඇලීමට. ඒ නිසා වේදනා පච්ච තණ්හා කිව්වා. විඳීම ප්‍රත්‍යයි තෘෂ්ණාවට. එහෙනම් විඳීම අයින් කරන්න ඕනේ. විඳීම අයින් කරන්නේ. ඇහෙන් විඳිනවා. ඇහැ මූලික කරගෙන විඳිනවා. සොම්නසක් සතුටක් රූප බලලා. කන මූලික කරගෙන විඳිනවා. මිහිරි ශබ්ද අහලා. විඳීම අයින් කරන්න. එතකොට ඇලෙන්නේ. ගන්ධ සුවඳ ආග්‍රහණය කරලා විඳිනවා. නාසයේ ඉස්සරහට දාලා විඳිනවා.
ඉතින් එතන ඇලෙනවා. දිව ඉස්සරහට දාලා දිවෙන් විඳිනවා. රසය, ආස්වාදය, සතුට විඳිනවා. විඳින තැන ඇලෙනවා. ඇලෙන තැන තදින් ගන්නවා. තදින් ගැනීමතොර කර්ම කරනවා. කර්ම කිරීම නිසා භවයක්. භවය පච්ච ජාති පහල කරනවා. ජරා මරණ උරුම කළා දීලා. ශෝක කනගාටු. ඉතින් කියනවා දුකයි කියලා. එතන දුක ලං කරගත්තේ තමන්මනේ. නැද්ද? එහෙනම් අර විඳීම. ඒතර කයෙන් විඳිනවා. විඳිනවා. මොනවාද? සතුට විඳිනවා. සොම්නස විඳිනවා. පහස ලබලා. මනසින් අරමුණු අරගෙන විඳිනවා. අරමුණ කොහොම හරි ඉටු කරගෙන සතුටක්. සිතක් විතරයි හදන්නේ. සොම්නසක් විඳිනවා. ඒ විඳීම තුල ඇලෙනවා. හරි එහෙනම් විඳින්නේ නැත්තම් යමෙක් විඳින්නේ. ඒතර විඳින්නේ නැති තැනට මනස කොහොමදපත් කරගන්නේ? ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිත්තේ දිත්ත මත. දැක්කොත් දැක්කා. සුතේ සුත මත. ඇහුණා නම් ඇහුණා. මුතේ මුත මත. දැනුණා නම් දැනුණා. විඤ්ඤාතේ විඤ්ඤාත මත. අරමුණක් ආවා නම් එච්චරයි එතනින් ඉවරයි. පැතිරීමට සිතේ පැතිරීමට ඉඩ දෙන්නේ නැහැ. සිත වික්ෂිප්ත පැතිරීම ගලාගෙන යාම විතර්ක ਵਿਚාර වලට ඒකට ඉඩ දෙන්නේ. ඉඩ නොදීන්නකො. ඒතකොට විඳීමක් නැහැ. විඳීම නැත්තම් ඇලීමක් නැහැ. මෙන්න ආර්ය න්‍යාය. ඒතර විඳීමට ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද? ස්පර්ශයයි. ස්පර්ශ හයක් තියෙනවා. චක්ක සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. හැට රූප ස්පර්ශ වෙනවා. කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස, මනසට අරමුණු. ආයතන හයක් තියෙනවා. ඒ නිසා ස්පර්ශයක් තියෙනවා. එහෙනම් ආයතන හය තියෙන තාක්කල් ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ආයතන හයම නිවැරදි නම් නිවැරදිවම ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ආයතන 1 2 3ක් වැරදි නම් ස්පර්ශය ගන්නට අඩු වෙනවා. දැන් S2 පේන්නේ නැත්තම් චක්කු සම්පස්ස නැහැ. කන් ඇහෙන්නේ නැත්තම් සෝත සම්පස්ස නැහැ. ආහාර දිවෙන් ගන්න බැරිව බටේකින් දානවා නම් ජීවහා සම්පස්ස නැහැ. එතකොට ඒ විඳීම නැහැ. තේරෙනවද කියන එක? එහෙනම් ආයතන හයක් තියෙනවා. ආයතන හය ප්‍රත්‍ය වෙන ස්පර්ශයට. ආයතන හයට ප්‍රත්‍යයි. ඒකට ප්‍රත්‍යක් තියෙනවා. මොකක්ද? නාම රූප. නාම රූප දෙකක්. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. සතර මහා ධාතුන් ක්‍රියාව රූප ධර්ම. ඒ වේදනා සංඥා සංස්කාර ප්‍රතිසන්දි විඥානයත් එක්ක ක්‍රියාව පටන් ගත්තේ මවගේ ගර්භාෂයේ වර්තමාන භාවයට ආපු පළවෙනි අවස්ථාවේම ක්‍රියාව පටන් ගත්තා. ඒ පටන් ගත්තේ නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒ නාම රූප දෙකේ ක්‍රියාව වැඩිම තුල තමයි ආයතන ටික පහල කරලා දුන්නේ. ඇස කන නාසය දිව ශරීරය සිත ඒවා පහල කරලා දුන්නා. මන ආයතනයේ ක්‍රියාකාරීත්වය. ඒ ආයතන වල ක්‍රියාකාරීත්වයට ප්‍රත්‍ය වුණේ නාම රූප දෙකයි. හොඳයි. දැන් නාම රූප නැත්තම් ආයතන වල ක්‍රියාවක් නැහැ. ආයතන වල ක්‍රියාවක් නැත්තම් ස්පර්ශේ ක්‍රියාවක් නැහැ. ස්පර්ශේ ක්‍රියාවක් නැත්තම් විඳීමේ ක්‍රියාවක් නැහැ. හොඳට බලන්න, හොඳට පරීක්ෂා කරන්න. හොඳට විමසන්න. විඳීමේ ක්‍රියාවක් නැත්තම් ඇලීමේ ක්‍රියාවක් නැහැ. ඇලීමේ ක්‍රියාවක් නැත්තම් උපාදානේ ග්‍රහණය කිරීමේ ක්‍රියාවක් නැහැ. ඒ ක්‍රියාවක් නැත්තම් කර්ම පිළියෙලීමේ ක්‍රියාවක් නැහැ. කර්ම පිළියෙලීමේ ක්‍රියාවක් නැත්තම් භවයක් තුන් භවයෙන් එකක් අපට අදාළ නැහැ. ඒ පහල කරන්න බෑ. જાතියක් නැහැ. જાතියක් නැත්තම් ජරා මරණ ශෝක නිරුච්ඡanti අවසන්. එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාවට හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ප්‍රතිසන්දි විඥානයයි. ප්‍රතිසන්දි විඥානය බැස්සනේ. ජලාබුජ මෞකසක අපි. තවත් තුන් තැනක් තියෙනවා. අණ්ඩජ බිත්තරයක් ඇතුලේ. කුණු කාණු පල් වතුර වල සංසේදජ
ඕපපාතිකව. මෙන්න පහළ වෙන හැටි. ප්‍රතිසන්දි විඥානය බැස ගන්න තැන. තර ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය මොකක්ද? කර්මයයි. දැන් මේ තුන් භවයක් පෙන්වනවා මේ පටිච්ච සමුපාදේ. තර පෙර භවයේ කර්ම කරගත්ත එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි ප්‍රතිසන්දි විඥානය මෞකසට ඇතුල් කරගත්තේ. අපි ඇතුල් කරගත්තේ නැහැ කර්මය ප්‍රත්‍ය වෙලා ප්‍රතිසන්දි විඥානය බැස්සා. තර විඥානය කියන්නේ මම නෙමෙයි. කර්මය කියන්නේත් මම නෙමෙයි. සිතුවිලි විතරයි. ප්‍රතිසන්දි විඥාන එක සිතක් විතරයි. තර කර්මය පෙර භවයෙන් අරගෙන වර්තමාන භවයට ආවා. ආපු පුච්චලයක් නෑ. සිත සම්බන්ධ කරලා දුන්නේ. සිතත් ස්ථිරව පවතින එකක් නෙමෙයි. කර්මයත් එක්ක පැටලිලා වර්තමාන භවයට සම්බන්ධ කරලා දීලා දීපුෂණයෙන් එයා නිරුද්ධ වෙනවා. එයාගේ ක්‍රියාව අවසන් වෙනවා. එයා ජනක කර්මයට ප්‍රත්‍ය එච්චර. එතන ඉඳලා උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය ආදී වශයෙන් තමයි කර්ම ඉදිරිපත් වෙලා ඉදිරියට ඇදගෙන යන්නේ. සපතු උපදෝමින්. උපදවන කෙනෙක් නේ සප සිත් පෙලක් විතරයි හටගන්නේ. එහෙනම් පෙර භවයෙන් ආපු ආකාරය දකිනවා, වර්තමාන භවයෙන් අනාගත භවයට යන ආකාරය දකිනවා. ඒතකොට දැන් අපිට අවශ්‍ය කරන්නේ පෙර භවයෙන් ආපු එක දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඇවිල්ලා ඉවරයි. එහෙනම් අනාගත භවයට නොයන එක නවත්තන්න පුළුවන්. ඒක කොහොමද නවත්තන්නේ? කර්ම නොකර ඉන්න. කර්ම නොකර ඉන්නේ විද්‍යාව උපදවපු අය. විච්ඡා උදපාදි. එතකොට අවිද්‍යාව නැහැ. එයි කර්ම වලට සිත තුළ ඉඩ දුන්නේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාවට ප්‍රත්‍යක් තියෙනවා. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රව. ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව. අර දැන් එනවා ආයි මුලට. කාමාශ්‍රව කාමයන්ට ඇලෙනවා. භවආශ්‍රව භවයන්ට ඇලෙනවා. ditthියාශ්‍රව ditthි වලට ඇලෙනවා. අන්න ඒ ඇලෙන්නේ ඇයි? අවිද්‍යාව නිසා. එතකොට ඒ ඇලීම තුළ ඒ එතකොට ඇලීම අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. ඒතර සංකාර විඥාණයට ප්‍රත්‍යයයි. මෙන්න න්‍යාය ආර්ය න්‍යාය. දැන් ගලවන්න පුළුවන් තැනක් තියෙනවා. තැන් කීපයක් තියෙනවා. සංකාරපච්චය විඥානං කියන තැන සංස්කාර අයින් කරන්න ඕනේ. ඒතර සංස්කාර අයින් කරන්න නම් කර්ම අයින් කරන්න ඕනේ. සංස්කාර කියන්නේ කර්ම අයින් කරන්න නම් තණ්හාව අයින් කරන්න ඕනේ. ඒතර තෘෂ්ණාව අයින් කළොත් පුළුවන්. උපාදානය අයින් කළත් පුළුවන්. හැබැයි උපාදානයට හේතුවක් තණ්හාව. දැන් එතන අයින් කරන්න වෙන්නේ තෘෂ්ණාව. අවිද්‍යාවට හේතුවක් තණ්හාව. ඒ කියන්නේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ තණ්හාව. එතනත් අයින් කරන්න වෙන්නේ තණ්හාව. මේ කොතනින් ගත්තත් අයින් කරන්න වෙන්නේ තෘෂ්ණාව. ඒක තමයි සමුදාය සත්‍යය කිව්වේ. විඥානයයි නාම රූපයයි සලආයතනයි පස්සයි වේදනයි කියන ඒවා දුක්. දැන් වර්තමානයේ ලැබිලා තියෙන හින්දා දුකට අයිතිද සැපට අයිතිද කියලා හොයන්නේ. විඥානයයි අයිති දුකට. නාම රූප දෙකම අයිති දුකට. ආයතන හයම අයිති දුකට. ස්පර්ශ හයමයි දුකට. අයිති දුකට. වේදනා හයම අයිති දුකට. මේ දුකේ ප්‍රවෘත්තියක් තියෙන්නේ. මේ සියලු ක්‍රියාවන් වල තියෙන්නේ අවසානයේ දුක. ඒ විඥානපච්ච නාම රූපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස වේදනා වේදනාපච්ච තණ්හාපච්ච උපාදානපච්ච භවපච්ච ජාතිපච්ච ජරා මරණ ආන්න දුක්. එහෙනම් මේ ප්‍රවෘත්තියේ එතකොට ප්‍රතිසන්දි විඥානය ගත්තත් නාම රූප ගත්තත් ආයතන ගත්තත් ස්පර්ශ ගත්තත් වේදනා ගත්තත් වේදනාපච්ච තණ්හාපච්ච උපාදානපච්ච භවපච්ච ජාතිපච්ච ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස්. එහෙනම් දෙතර විඥානය ක්‍රියාව නාම රූප දෙකේ ක්‍රියාව ආයතන හයේ ක්‍රියාව ස්පර්ශ හයේ ක්‍රියාව හා විඳීම් හයේ ක්‍රියාව අයිති දුකට. ඒකට හදුවා හේතු පහක් අපි පෙර භවයේ. වර්තමාන මේ දුකට අයිති ඵල පහ
පහේ ඵල පහේ ප්‍රවෘත්තියට අපි අතීතයේ හැදුවා හේතු පහක්. එයි පෙර භවයේ අපිට තණ්හාව තිබ්බා. පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. ඒ අනුව කර්ම කළා. තණ්හාව තිබුණා එදා උපාදානයක් තිබ්බා. උපාදානයට අනුව කර්ම කළා. අවිද්‍යාව නිසා කර්ම කළා. එතකොට අවිද්‍යාව, තණ්හා, උපාදාන, කර්ම හා සංස්කාර. කර්ම භව හා සංස්කාර. ඒ කියන්නේ කර්ම. අතීත හේතු පහයි වර්තමාන ඵල පහයි. එහෙනම් අනාගත ඵල පහ අයින් කරන්න නම් වර්තමාන හේතු පහ අයින් කරන්න. මූලික ධර්මතාවය තෘෂ්ණාව. තණ්හාව අයින් වුණොත් අවිද්‍යාව වැටෙනවා. තණ්හාව අයින් වුණොත් උපාදානය වැටෙනවා. තණ්හා උපාදාන වැටුණොත් කර්ම වැටෙනවා. කර්ම කරන්නේ. ඒ උපාදාන පත්‍ය භව කියන තැන පෙන්වනවා කර්ම භව. තොර අවිද්‍යාව කියන තැන පෙන්වනවා අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ කියන්නේ කර්ම. තොර අවිද්‍යාව තියෙන්නේ තෘෂ්ණාව නිසා. එහෙනම් තෘෂ්ණාව අයින් කළොත් ඔක්කොම වැටෙනවා. ඒ චන්දරාගය, ඒවත් ආශ්‍රව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. එතනින් ප්‍රවෘත්ති අවසන්. මේ ආර්ය න්‍යාය. පටිච්චසමුප්පාදේ හටගැන්ම හා නිරෝධය දේශනා කළේ. දායකත්වයේ මැදවච්චේ පදිංචි කේ.බී. ජයතිලක මහතා විසින් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණ මීට වසර 20කට පෙර මිය ගිය අත්තම්මා වන වල්ලි එතන උපාසිකා මාතාවටත් අත්තප්පා වන පුංචිරාල උපාසක පියාණන්ටත් මීට වසර 4කට පෙර මිය ගිය පියාණන් වන කපුරු බණ්ඩ උපාසක මහතාටත් මීට වසරකට පෙර මිය ගිය සහෝදරිය වන තිලකාවතී උපාසිකාවටත් ඇයගේ සැමියා වන චන්ද්‍රරත්න උපාසක මහතාටත් යන සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. මේ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වීම පිණිසත් වහවහා මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පුණ්‍ය ධර්මය හේතු වේවා. සුජීවත්ව සිටින මෑණියන් වන පීපේමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය තපෝවණී ආර්යදත්ත ස්වාමින් වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයේ හේතු වේවා. ඒ සිතුවිලියේ ප්‍රාර්ථනා ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මෙතෙක් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඥාතීන්ට අනුමෝදන් කරනවා. පළමුවෙන් පින් බලාපොරොත්තු යම් ඥාතියෙක් ඇද්ද සියලු ඥාතීන් පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං